ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පරිච්ඡේද කීපයකින් 13 වන පාඩම් ඒකකයේ වන මෙහෙයුම් කළමනාකරණයට අදාළ දෙවන ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ. එනම් ව්‍යුහගත අභ්‍යාස ගණනාවක් විභාග ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කළා. ඊට අමතරව අනුමාන ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරා. අපි අද පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ 13 වන පාඩම් ඒකකය හා සබැඳි වාස්තවික අභ්‍යාස. නැත්නම් proportional questions. නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ වන වාස්තවික අභ්‍යාස ගැන අවබෝධයක් ලබන්න තමයි අපි යන්නේ. එතකොට අපි මේ පටන් ගන්න යන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය හා සබැඳි මෙහෙයුම් කළමනාකරණය තුලින් 2000 වසරේ සිට 2018 වසර දක්වා යොමු වෙච්ච සමස්ත විභාග ප්‍රශ්න සහ ඊට අනුරූපව ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරලා වාස්තවික පේපර් එක නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් මුහුණ දීමේදී ඔබ විසින් දක්වන දුර්වලතා මගහැරද ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට මේ වාස්තවික අභ්‍යාස සාකච්ඡා කරන යොමුවන විට කලාතුරකින් නැත්නම් ඉඳහිට මට අමතක වුණොත් හැරෙන්න හැමදාම මතක් වෙන සහ ඔබට කියන දෙයක් තියෙනවා. ඩීප් එඩියුකේෂන් පාඨමාලාව අඛණ්ඩව පරිශීලනය කරන දරුවෝ දන්නවා මම කියන්න යන දේ මොකක්ද කියලා. ඒගොල්ලන්ට එපා වෙලත් ඇති. එපා වුණත් නැතත් සෑම දිනකම සෑම මාසෙකම අලුත් ළමයි මේ පාඨමාලාවට එකතු වෙන නිසා ඒගොල්ලන්ගේ දැන ගැනීම සඳහා. ඒ වගේම කොච්චර කිව්වත් ඔලුවට වාර කීපයක් වෙනකන් ගන්න නැති ළමයි වැඩිනේ. ඒගොල්ලෝ සඳහාත් මම මේක නැවත කියනවා. මේක නැවත කිව යුතුයි. නැවත දිනපතා කිව්වොත් කමක් නැහැ. මම දිනපතා මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා මම දවස් 7ෙම කියනවා. කියන්න ඕනේ හේතුව මම වසර 12ක් උත්තරපත්‍ර පරීක්ෂණ ඉදලා ලබාගත් අත්දැකීම් සහ ඉන්පසුවත් උත්තරපත්‍ර සමීක්ෂණයේ සිදුවන දේවල් මම මගේ මිත්‍ර ගුරුවරුන්ගෙන් අහලා දැනගන්නවා. මොකද්ද කනගාටුදායක සිද්ධියක් වෙනවා. මොකද්ද වෙන්නේ? දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75 80 85 90 95 ගන්න ශිෂ්‍යයන් ඇතැම් අය පවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 45 50 55ට වැටෙනවා. ඒකෙන් ඒ සාමාර්ථය අනිවාර්යෙන්ම වුන් අහිමි කරගන්නවා. B සාමාර්ථයත් ඇතැම් විට අහිමි කරගන්නවා. හරිනේ? ඒක වෙනවනේ ඉතින්. තේරුම් ගන්න කියන එක ඔබ ලකුණු 75න් උඩ දෙවන ප්‍රශ්න පත්‍රයට සාර්ථකව ලියලා 45ට 50ට වැටෙන්න බෑ මේකේදී. මොකද්ද හේතුව? පොදු හේතුව දන්නවනේ හැමදාම කියන පොදු හේතුව ඔයගොල්ලන්ගේ මතයක් හදාගෙන තියෙනවා BS ලේසි. ව්‍යාපරද්දිනේ ලේසි. BS වල ප්‍රශ්නයක් නෑ අපිට ගැටලුවක් නෑ. ඔයගොල්ලන්ගේ වචනෙන් කියනවා ගේමක් නෑ. එහෙම නකොල කියන්නේ. එහෙමනම් ඔබට මම හැමදාම සිහි ගන්වනවා මොකද්ද? පහුගිය අවුරුදු 5ේම මෑත අවුරුදු 5ේම ලංකාවේ සමස්ත ප්‍රතිඵල වලින් BS වල ප්‍රතිඵලය කොතනද දින්නේ? 1ද 2ද 3ද? 3. එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 3. එහෙනම් BS ලේසි නම් ප්‍රශ්නයක් නැත්තම් එන එක වෙන්නේ ප්‍රතිඵලය. ඒ නිසා මම නැවත කියනවා වැරදි මත අයින් කරගන්න. BS විෂය සමහර විට අපිට තර්ක කරන්න පුළුවන් සංකීර්ණයි කියලා. මොකද ප්‍රායෝගික ප්‍රශ්න අහනවා, ප්‍රායෝගික විෂය කරුණු අහනවා. තේරුණාද? අනික ඒකේ අහන්නේ කෙටි නිශ්චිත පිළිතුරු හරියටම පිළිතුරු ලියන්න ඕනේ. අපි කියන්නේ පිළිතුර වනල ලකුණු ගන්න බෑ. නිශ්චිත පිළිතුර අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. පැහැදිලිනේ? එතකොට ඒ පොදු එකනේ දෙවෙනි කාරණේ. ඇයි මේ වාස්තික පේපර් එකේ ලකුණු 45ට 50ට වැටෙන්නේ? ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සමස්ත විෂය නිර්දේශයේ විෂය කරුණු ඔබ පරිශීලනය කරලා නැහැ. මොකද ප්‍රධාන පාලක පරීක්ෂකවරයා ප්‍රශ්න හදන්නේ සෑම මාතෘකාවකම සෑම පාඩම් පරිච්ඡේදයකම. දැන් මාතෘකාවක පාඩම් පරිච්ඡේද තියෙනවනේ දරුවනේ. තේරෙනවද? දැන් 13 වන පාඩම කියන්නේ මෙහෙයුම් කළමනාකරණය. උදාහරණයක් වශයෙන් ඒක ගත්තොත් ඒකේ පාඩම් පරිච්ඡේද 9ක් තියෙනවා. අන්නේ 9න්ම ප්‍රශ්න 9ක් වැටෙන්න ඕන. හරිද? ඒ 9න්ම ප්‍රශ්න 9ක් වැටෙන්න ඕන. එතකොට ව්‍යුහගත අභ්‍යාස වශයෙන් එනවා වාස්තවික පේපර් එකේ බහුවර්ණ සැපින් වර්ගයේ හිස්තැන් සහ කෙටි නිශ්චිත පිළිතුරු සපයන වර්ග තුනම ප්‍රශ්න අහන. ඉතින් ඔබ සමහර විට යම් පාඩම් ඒකකයක දැන් අපි මෙහෙයුම් කළමනාකරණය කියලා ඒ පාඩම් ඒකකේ පාඩම් පරිච්ඡේද 9ක් තියෙනවානේ. පස්වෙනි පරිච්ඡේද ඔබ පස්වෙනි පරිච්ඡේදෙ මිස් කරගන්නවා. එක්ක ඔබ ඉස්කෝලේ යන්නේ එක්ක ඒක ඔබට ඉගෙන ගන්න ගියා තේරුන්නේ ඔබ ඒක අයින් කළා දානවා. ඔබේ
අවාසනාව තියෙනවා නම් ඒකෙන්ම තමයි ප්‍රශ්න එකක් හරි දෙකක් හරි අහන්නේ. එතනම ෆේල්නේ. එහෙම වෙන්න බෑ. ඒ නිසා සමස්ත පාඩම් මේකකොල සමස්ත පාඩම් පරිච්ඡේද පිළිබඳ මන අවබෝධයක් අරගෙන නැති නිසා තමයි මේ තත්ත්ව උදා වෙන්නේ. ඔබට ඒක වෙන්නේ නැහැ. ඩීප් এডুকেෂන් පාඨමාලා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා ලොකු කාර්ය මණ්ඩලයක් මෙහි තිරේ පිටිපස්සේ ඉන්නවා. ඒගොල්ලෝ හැම දෙනාගේම වෙහෙස මහන්සි ඔස්සේ විශේෂයට ගුරුවරුන් වශයෙන් අපි දැඩි ලෙස කැප වෙලා අවුරුදු වගේ 35ක ඉගැන්වීම ඉතිහාසය තුල ඩීප් এডুকেෂන් පාඨමාලාවට තරම් මහන්සිලා නැහැ. හරිද? මේ වෙහෙසක් අරගෙන අපි මේ පාඨමාලාව ගෙනියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රයෝජනෙටයි. ඒ නිසා මේ ඩීප් এডুকেෂන් පාඨමාලාවට සම්බන්ධ ඕනෑම විෂයකදී වගේ මගේ විෂයදී ඔබ අනිවාර්යෙන් විශ්වාසයෙන් අඛණ්ඩව තමන්ට ඉගෙන ගැනීමට තියෙන අංක 1 ක්‍රමවේදයේ අංක 1 මාර්ගය කියලා සලකලා භක්තියෙන් මේක පරිශීලනය කරන්න අඛණ්ඩව පරිශීලනය කරන්න ඔබට වරදින්නේ. දෙවෙනි කාරණේ තමයි ඔබ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අඩු අවධානයක් යොමු කරනවා. ඒක ලේසි බහුවර්ණනේ උත්තර පහක් තියෙනනේ. ඕක මොකක් හරි අපිට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් හිස්තැන් පුරව මොනවා හරි හිස්තැන් පුරවල ලකුණු එහෙම ලකුණු ගන්න බෑ. මතක තියාගන්න විද්‍යා කලා වාණිජ තාක්ෂණ වේදේ කියන මූලික විෂය ධාරා හැම එකේම අමාරුම පේපර් එක තමයි වාස්තික පේපර් එක. ඇයි හේතුව? ඒකේ නිශ්චිත ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරක් පමණයි ලියන්න පුළුවන්. තේරුණාද? ශ්‍රී ලංකාවට නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදිත සඳහා ජාතික ප්‍රමිති හඳුන්වා දෙන බලාධිකාරය කුමක්ද කියලා ඇහුවොත් බලාධිකාර දෙකක් නැහැනේ. මහ බැංකුව කියලා ලියලා හරියන්නේ නැහැ. කර්මාන්ත අමාත්‍යාංශය ලියලා හරියන්නේ නැහැ. කර්මාන්ත හා විද්‍යා අමාත්‍යාංශයට පාලනය වන මොකද්ද? ඇල්විටිගල මාවතේ වික්ටෝරියා ඇවිනියු එකේ තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විතරයි ඒ දේ කරන්න පුළුවන්. එහෙනම් එකම උත්තරේ one and only answer ප්‍රමිති ආයතනයයි. ඉතින් ප්‍රමිති ආයතනය නැතුව ඔයගොල්ලෝ කාර්මික සංවර්ධන මණ්ඩලය කියලා ලිව්වොත් කාර්මික තාක්ෂණික ආයතනය කියලා ලිව්වොත් ලකුණු භාගයක්වත් ලැබෙනවද? කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක අමාරුයි. ඇයි මේ ඔයගොල්ලෝ බර තබන්නේ නැත්තේ? අනිවාර්යෙන් බර තබන්න මේකට. තේරුණාද? මේක තමයි ඔයගොල්ලන්ගේ ඉරණම විසඳන්නේ. BS පේපර් එකේ ඔබට ඒකක් ලැබෙනවද? ලකුණු 75න් උඩ ඒකක්ද SED ස්කෝර් එක හොඳ අගයක් ලැබෙනවද කියලා නිර්ණය කරන පේපර් එක තමයි BS1 පේපර් එක. ඒකේ බහුවර්ණ 30ක් තියෙනවා. ඒ 30න් වැඩි දෙනෙක් 15කට වඩා වරද්ද ගන්නවා. ඉතින් කොහොමද AB හොයන්නේ? ඊළඟ බරපතලම කාරණේ තියෙන්නේ මොකද්ද? හිස්තැන් පුරවන ප්‍රශ්න. හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 8ක්ම වැරදි. ගොඩක් අයගේ 8ක්ම වැරදි. කොහොමද අපි ඒ සාමාර්ථයක් ගැන බලාපොරොත්තු වෙන්නේ? කෙටි නිශ්චිත එකෙත් 5ක් 6ක් වරද්දනවා. මේක මෙහෙම වෙන්න බෑ. ඔබ තියරි පාර්ට් එක හරියට ඉගෙන ගත්තා නම් හරිද? වාස්තික පේපර් එකේ ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. ඒ නිසා ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. මේ පේපර් එක අමාරුයි. නමුත් මට ලියන්න බැරි නෑ. අමාරුයි කියලා ඔයගොල්ලෝ මේ මනස කඩා ගන්න එපා. මානසික වැඩෙන්න එපා. අමාරුයි. හැබැයි අපි නිර්වුල්ල ප්‍රශ්න පත්‍රයට යොමු වෙලා නිර්වුල්ල ප්‍රශ්න කියවලා තේරුම් අරගෙන අපේ විෂය නිර්දේශය දැනුම තියෙනවා. අපි නිර්වුල් ලෙස පිළිතුරු ගොනු කරගත්තම මේකට ලකුණු 100න් 100ක් මට ගන්න පුළුවන්. මම ගන්නවා කියන විශ්වාසය ඇති කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයේදී ඔබ කරන අඩුපාඩු මම කියන්න මුලින්ම බහුවර්ණ ප්‍රශ්න 30න් මම හැමදාම කියනවා වගේ අඩුම ගාන 25ක් හරියට කරන්න. බහුවර්ණ ප්‍රශ්න 30න් 25ක් ඔබ නිවැරදිව කරනවා කියන්නේ ඔබට අනිවාර්යයෙන් මේකක් ලැබෙනවා. අනිවාර්යයෙන් මේ සාමර්ථ්‍යයක් ලැබෙනවා. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 30න් 25ක් නිවැරදිව කරලා අනිත් ඒවා කරන්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. බහුවර්ණ ප්‍රශ්න 30න් 25කට නිවැරදිව පිළිතුරු ලියන්න පුළුවන් නම් එහෙනම් ඊතුරු හිස්තැන් පුරවන සහ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන සැපීම් වර්ගයේ ප්‍රශ්නත් ඔබ සාර්ථක වෙනවා. ඒක තමයි මගේ මැනීම. ඒක 100ට ලක්ෂයක් හරි. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න වලට ඔබ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් මොකද්ද? එකක් තමයි කලබලය. අංක 1 කලබලය. හරි හදිස්සි. මේ සමහර ළමයි මං අහනවා ඔයගොල්ලෝ කොහොමද ලිව්වද? ඔව්. කාලේ මම අපෝ නෑස මම පැය විනාඩි 10න් ලියලා ආවා. අපෝ නෑස මට පැය විනාඩි 15 ගියේ. කිසිම චකිතයක් නැතුව ලැජ්ජ බයක් නැතුව කියනවා. අසාර්ථකයි. ඇයිලම පැය දෙකක් දෙන්නේ මොකෝ? පැය දෙකක් ගත යුතු නිසා. මේ පුංචි බබාලා නෙවෙයි හදන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ මහා විද්වතුන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුනේ. ඒ පැය දෙකක් අපිට දෙන්නේ පැය දෙකක් අවශ්‍ය නිසා. පැය දෙකම ගන්න. මොකද කලබලේ. ඔබට කොහොම හරි ප්‍රශ්නේ කියලා උත්තරයක් සිලෙක්ට් කරන්න විතරයි. තේරුණාද?
අර බුදුගෙට ගිහිල්ලා ඉක්මනට මල් තියලා ඉක්මනට වැදලා එනවා. මෙන්න බුදුනි මල් මං යනවා කියලා. ඒ වගේ වැඩක් මේ කරන්නේ. එහෙම විවාහ කරන්න බෑ. පැය දෙකම ගන්න ඕන. පැය දෙකම ගන්න වෙනවා. මොකද සමහර බහුවර්ණ ප්‍රශ්න තියෙනවා 10ක් විතර. 30න් 10ක් විතරම ටිකක් නේ ගොඩක්ම සංකීර්ණයි. අපට ඒවා දෙපාර කියවන්න වෙනවා. ඇතැම් විට තුන් පාර කියවන්න වෙනවා. උත්තර දෙපාරක් තුන් පාරක් උත්තර අතර අපිට ගමන් කරන්න වෙනවා. විනාඩි 3ක් 4ක් 5ක් ඒවට ගත කරන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය පේපර් එකේ ලැබෙන්නේ විනාඩි 2කමාරක් වගේ කාලයක්නේ. එහෙනම් සමහර ප්‍රශ්න වල විනාඩි 5ක් 6ක් ගන්න වෙනවා. ඒ නිසා පැය දෙකම මම කියන භාවිතා කරන්න කියලා. පැය දෙකම භාවිතා කරන්න. හරිද? ඒ කලබලේ නැති කරගන්න. ප්‍රශ්න සංයමයෙන් කියවන්න, කියවලා තේරුම් ගන්න. එකවරක් බැරන් දෙපාරක් තුන් පාරක් කියවද්දි ප්‍රශ්නේ මුලින් හරි, මැදින් හරි, අගින් හරි ඔබට ප්‍රශ්නේ විනිවිද භාවයෙන් යුතුව අවබෝධ වෙනවා. ඊට පස්සේ උත්තර පහ තියෙන උත්තර පහම කියවන්න. ඕගොල්ලෝ කරන්නේ උත්තර එක කියවුවා, දෙක කියවුවා. දෙක හරි කියලා දැනිච්ච ගමන් ටක් ගාලා ඒක ලකුණු කරනවා. ඊළඟ ප්‍රශ්නෙට යනවා. යටින් තිබිච්ච උත්තර තුන කියවන්නේ නැහැ. නමුත් අවාසනාව මොකද්ද? යටින් තිබිච්ච උත්තර තුනේ හතරවෙනි උත්තරේ තමයි වඩාත්ම නිවැරදි. ඔබ සිලෙක්ට් කරපු දෙවෙනි එකට වඩා ඔබට ඒක මිස් වෙනවා. ඒ නිසා මම කියන්නේ උත්තර පහම කියවන්න ඕනේ. 100%ක්ම විශ්වාස වුණොත් නිකන් වේගෙන් හරි උත්තර පහම කියවන්න. පහම කියවද්දි ඔබට දැනෙන්න ගන්නවා මං සිලෙක්ට් කරපු උත්තරේ නෙවෙයි ඊට වඩා පරිණත උත්තරයක් නෙමේ මේක අංග සම්පූර්ණ උත්තරයක් නෙමෙයි මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. අන්නේ වැරදි කරන්න එපා. තේරුණාද? ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නවලදී සමහර පිළිතුරු තියෙනවා දෙකම හරි. දෙකම හරි වගේ වුණාට දෙකම හරි නෑ. ඔබ සූක්ෂම ලෙස බලන්න මේ දෙකේ මොනවද සමානතා මොනවද අසමානතා. එම් විශ්ලේෂණය කරද්දී යන්න නිවැරදි පිළිතුරු සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ හරි පරිස්සමෙන් සූක්ෂම ලෙස ලියන්න පුරුදු වෙන්න. දැන් මම තර්ක කරනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයනකොට ඒ තර්කය ඔබත් කරන්න ඕනේ. අනික මම හැමදාම ඉල්ලීම කරනවා අපි බහුවර්ණ ප්‍රශ්න එකක් කරාම පුළුවන් නම් ඒකෙන් තව ප්‍රශ්න දෙකක් තුනක් ප්‍රතිනිර්මාණය කරන්න. ලියනවා නම් තමයි වඩාත් හොඳ. ලියන්න කම්මැලි නම් තේරෙනවද? අඩු ගානේ මනස ලියන්න. මේ ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් උත්තරේ මේ විදිහටයි. කියලා ඒකෙන් තව ප්‍රශ්න දෙකක් තුනක් නිර්මාණය කරන්න. එහෙනම් මම බහුවර්ණ ප්‍රශ්න 50ක් සාකච්ඡා කරද්දී ඔබ අඩු ගානේ 150ක්වත් සාකච්ඡා කරා කියන මට්ටමට එන්න ඕනේ. මම 50ක් සාකච්ඡා කරලා ඉවර වුණොත් ඔබ බහුවර්ණ ප්‍රශ්න 150ක් මේ පාඩමේ 150ක්ම අපි සාකච්ඡා කළා. 150කටම අපි ලෑස්ති වුණා කියන මානසික සතුට තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ බහුවර්ණ පේපර් එක නැත්නම් වාස්තික පේපර් එක සාර්ථක වෙන්නේ. නැත්නම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. අපි බලමු මුලින්ම පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ. 2000 විභාග ප්‍රශ්නේ යොමු වෙච්ච ව්‍යාපාරයක මෙහෙවර නැත්නම් නිෂ්ඨාව දෙකම එකයි. මිෂන් කියන එක මෙහෙවර ප්‍රකාශනය ප්‍රයෝජනවත් වන්නේ. මිෂන් ස්ටේට්මන්ට් එක. මතකනේ ව්‍යාපාරයක් සියලු කටයුතු සම්පින්ඩනය කරලා අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත දෑ සංක්ෂිප්ත ප්‍රකාශයක් වශයෙන් හැදුවොත් අපි ඒක දකින්න දැක්ම. ඒත් අනාගතයේදී ව්‍යාපාරය ළඟා කරගන්න අපේක්ෂිත මොකද්ද? සිහිනය තමයි දැක්ම කියලා කියන්නේ. ඒ දැක්ම කියන ප්‍රකාශයෙන් ව්‍යාපාරයේ පිළිබඳ නිර්වෘල අවබෝධයක් ලැබෙන්නේ අපිට. එහෙනම් දැක්ම කියන ප්‍රකාශය ව්‍යාපාරේ කුමක්ද? එහි ඉලක්ක මොනවද? අනාගත බලාපොරොත්තු මොනවද? එහි දර්ශනය මොකක්ද? ආදි වශයෙන් ව්‍යාපාරයේ පිළිබඳ කිසියම් හැඟීමක් දනවන ආකාරයේ විස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් හැදුවොත් ඒකට කියන්නේ මොකද්ද? මෙහෙවර උච්චරයි. එහෙනම් අහන්නේ ව්‍යාපාරික මෙහෙවර නැත්නම් නිෂ්ඨාව ප්‍රකාශනය ප්‍රයෝජනවත් වන්නේ සැලසුම් වලට මූලිකාංග තීරණය කිරීමටයි. සැලසුම් වලට මූලිකාංග තීරණය කරන්නේ නැහනේ. ඒක අදාළ නැහැ. ක්‍රියාකාරීත්වයේ නිරන්තරව විමර්ශනයේට. ඒක නම් සාමාන්‍යයෙන් හරි. ක්‍රියාකාරීත්වය විමර්ශනය කරන්න ඕනේ. පැහැදිලි පරමාර්ථ හා ඉලක්ක ඇති කර ගැනීමට. ඒක සාමාන්‍යයෙන් හරි. ව්‍යාපාරයේ ස්වභාවය හා මාර්ගය තීරණය කිරීමට. ඒකත් හරි වගේනේ. පාලන කටයුතු කාර්යක්ෂම කර ගැනීමට. ඒකත් වැරදිනේ. පහත් වැරදි. එකත් වැරදි, දෙකත් වැරදි. 3 පැහැදිලි පරමාර්ථ හා ඉලක්ක ඇති කරගන්න. පැහැදිලි පරමාර්ථ නැත්නම් ඉලක්ක ඇති කරගන්න අපි මිෂන් ගැන හිතන්නට ඕනේ. ඒකම ව්‍යාපාරයේ ස්වභාවය හා මාර්ගය තීරණය කිරීමට. ඒ කියන්නේ උත්තරේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ අනාගත ගමන් මඟ මොන ඉලක්ක ළඟා කර ගැනීමද දෙසට ගමන් කරනවද? හරිද? ඒ වගේම ව්‍යාපාරයේ ස්වභාවය මොකක්ද? මේකෙන් නිෂ්පාදනය කරන්නේ මොනවද ආදි වශයෙන් ව්‍යාපාර ලෝකයට පණිවිඩයක් යන ආකාරයට
අර ප්‍රකාශය සවිස්තරාත්මක ප්‍රකාශයක් කරොත් ඒක තමයි මෙහෙවර කියන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 4 වෙනි එක. උත්තරේ 4 වෙනි එක. ඔව්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදන ශ්‍රීතයට අයත් කාර්යයක් නොවන්නේ. නිෂ්පාදන ශ්‍රීතයට අයත් කාර්යයක් නොවන්නේ. නිෂ්පාදන සැලසුම්කරණය, තොග පාලනය, තත්ත්ව පාලනය, මිලට ගැනීම, මිල කිරීම. මොකද මේ කියන්නේ? මේක ප්‍රශ්නේ පැහැදිලිව නම් අහලා නැහැ. ඒ කියන්නේ ළමයා අමාරුව දැමීමේ චේතනාවෙන් මදු ප්‍රශ්නයක් වගේ මට පේන්නේ. නිෂ්පාදන ශ්‍රීතයට කියලා ශ්‍රීතය කියලා එකක් නැහැ. නිෂ්පාදන ශ්‍රීත බහුවචනය නෑ. නැත්නම් නිෂ්පාදන කළමනාකරණය. ඔය කියන්නේ මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයක් තමයි අහන්නේ. අහන්නේ නොවන එක. හොඳේ. මෙහෙයුම් කළමනාකරණයට අයත් නොවන කාර්යය. නැත්නම් නිෂ්පාදන ශ්‍රීතය. මොකද මෙහෙයුම් කළමනාකරණයෙන් පණ ගන්නවන්නේ මෙහෙයුම් කළමනාකරණයෙන් උපද්දවන්නේ නිෂ්පාදන ශ්‍රීතයන්නේ. එන ඒකට අයිති කාර්යයක් නොවන එක. මෙහෙයුම් කළමනාකරණයේ කාර්යයන් 5යි. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ සංවර්ධන. හරිනේ? අන්න ඒකට අයිති නැති එකත්තම තෝරන්න ඕනේ. එතකොට නිෂ්පාදන සැලසුම්කරණය අයිති. තොග පාලනය, තත්ත්ව පාලනය අයිති නිෂ්පාදන පාලනය කියන එකට. හරිද? මිලදී ගැනීම ඇති ද්‍රව්‍ය මිලදී ගැනීම කියන එකට. මිල කිරීම මෙහෙයුම් කළමනාකරණය නෙවෙයි, අලෙවි කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාවක් වෙනවා. මිල කිරීම වාර වෙන්නේ අලෙවි කළමනාකරුවන්ටයි. එහෙනම් උත්තරේ ලේසි එක 5. උත්තරේ 5. තේරුණානේ? ඔය ප්‍රශ්නෙන් දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරන්න. ඒක තමයි පාඩම් කිරීමේ හොඳම ව්‍යායාමය. පාඩම් කිරීමේ හොඳම අභ්‍යාසය ඒකයි. ඔබ කරලා බලන්නකෝ මං කිව්වට සතියක් කරලා බලන්න. දාද කරනේම බහුවර්ණ ප්‍රශ්න 5ක් කරන්. ඒ 5 වෙනස් ආකාරයෙන් එන්න පුළුවන් විදිහේ හිතන්න, උත්තරේ ගොනු කරන්න. ඒකෙන් ඇති වෙන නොලෙජ් එක ඔබ දන්නේම නැතුව විෂයට ඔබ බද්ධ වෙනවා. ඔබ විෂයෙන් හුදකලා වෙන ගොඩක් වෙලාට තේරෙනවද? පාසලකදී නම් සෙසු ළමයි ඉන්න ගුරුවරු හමු වෙනවා. නිවෙස්ටදී මොකද වෙන්නේ? ඔබ හුදකලා වෙනවනේ. එහෙම වෙන්න ඕනේ නෑනේ. එතකොට ඒ හුදකලා වීම තුළ මොකද වෙන්නේ? ඔබට අසාර්ථක ව්‍යායාමයක් කරනවා වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලින් නැවත ප්‍රතිනිර්මාණය කිරීම කරන්න. ඔව්. එතකොට මේකේ අහන්න පුළුවන් මෙන්න මේ වගේ. දැන් නිෂ්පාදන කළමනාකරණය හෙවත් මෙහෙයුම් කළමනාකරණයට අදාළ නමුත් මූලික නිෂ්පාදන ශ්‍රීතයක් ලෙස ඇතුළත් නොවන පිළිතුරු අහන්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණ අයිති. නමුත් මූලික මෙහෙයුම් කළමනාකරණ ශ්‍රීත 5යිනේ. ඒ කියන්නේ නිෂ්පාදන සැලසුම්කරණය, නිෂ්පාදන ඉංජිනේරුකරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ සංවර්ධන. හරිනේ? අනේ මූලික මෙහෙයුම් කළමනාකරණ ශ්‍රීතයන්ට අයත් නොවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති පිළිතුරු ඇහුවොත් මේකේ පිළිතුරු කීයක් තියෙනවද? 2ක් තියෙනවා. දැන් නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, හරිද? ඒ දෙකම හරියටම හරි. එතකොට තොග පාලනය, තත්ත්ව පාලනය ඒක මොකද? ඒකයිද නිෂ්පාදන පාලනයේනේ. එහෙනම් නිෂ්පාදන පාලනය කියන එක හරි. ප්‍රධාන මෙහෙයුම් කාර්යයක්. නමුත් නිෂ්පාදන පාලනයේ උපකාරයන් කීපයක් තියෙනවානේ. ඒ කීපෙන් දෙකක් තමයි දෙලා තියෙන්නේ තොග පාලනය, තත්ත්ව පාලනය. ඒ නිසා මේක මේ දෙකම ගන්න බෑ. එහෙම ඇහුවොත්. මේ දෙකම ගන්න බෑ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. භාණ්ඩ ඒකකයක පිරිවැය ගණනය කළ හැක්කේ. භාණ්ඩ ඒකකයක පිරිවැය ගණනය කළ හැකි. බොහොම ලේසි ප්‍රශ්නයක්. ස්ථාවර පිරිවැය බෙදීම නිමෙවුම් ඒකක. විචල්්‍ය පිරිවැය බෙදීම නිමෙවුම් ඒකක. මුළු පිරිවැය බෙදීම නිමෙවුම් ඒකක. භාණ්ඩ ඒකක පිරිවැය. ප්‍රාථමික පිරිවැය බෙදීම නිමෙවුම් ඒකක. පොදුකාර පිරිවැය බෙදීම නිමෙවුම් ඒකක. වඩා හොඳ මොකද්ද? අහන්නේ භාණ්ඩ ඒකකයක පිරිවැය. ඒකකයේ නිෂ්පාදන පිරිවැය. නම් භාණ්ඩ මුළු පිරිවැය තියෙනවනේ. නිෂ්පාදන සම්බන්ධයෙන් මුළු පිරිවැය බෙදනවා නිමෙවුම් මේක ගන්න. මේ එකෙන් තුන්වෙනි උත්තරේ. මේ තියෙන්නේ මුළු පිරිවැය බෙදනවා නිමෙවුම් මේක ගන්න. අන්න එතකොට එනවා ඒකකයක පිරිවැය. හරිනේ? ඒක ලේසි. තුන්වෙනි එක. තවදුරටත් මේකෙන් ප්‍රශ්න ඔබ නිර්මාණය කරන්න. මොකද්ද? කිසියම් භාණ්ඩයක
භාණ්ඩයක මුළු පිරිවැය නැත්නම් භාණ්ඩ ඒකකයක එක භාණ්ඩයක මුළු පිරිවැය ගණනය කළ හැක්කේ. මුළු පිරිවැය ගණනය කළ හැක්කියකුත් මොකද වෙන්නේ? එහෙමනම් එන්න ඕනේ මොකද්ද? මුළු පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය තියෙනවා. ඔය ප්‍රශ්නේ ඔය එහෙනම් මේක උත්තරයක් නෑ. එහෙම අහන්න පුළුවන් මේක. එහෙනම් අපි දාන්න ඕනේ මොකද්ද? විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය. දෙකේම එකතු තමයි මේ භාණ්ඩයක මුළු පිරිවැය වෙන්නේ. එහෙමත් අහන්න පුළුවන්. අපි බලමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන ආයතනයක මිලට ගැනුම් අංශය ආර්ථික ඇනවුම් ප්‍රමාණය EOQ ගණනය කරනුයි. නිෂ්පාදන ආයතනයක මිලදී ගැනුම් අංශයෙන් තමයි මිලදී ගන්න. මිලදී ගැනුම් අංශය ආර්ථික ඇනවුම් ප්‍රමාණය එක්වරකට ඇනවුම් කළ යුතු හොඳම ප්‍රමාණය. තොග සම්බන්ධ පිරිවැය අවම වන පරිදි තොග යල්පැනීම හා නැෂ්‍ය වීම සිදු නොවන පරිදි එක්වරකදී ඇනවුම් කරන හොඳම තොග ප්‍රමාණය තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ. එහෙනම් නිෂ්පාදන ආයතනයක මිලට ගැනුම් අංශය ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරනුයි. සිය නිෂ්පාදන සඳහා ඇති මුළු ඉල්ලුම සොයා ගැනීමටය. රඳවා ගැනීමේ පිරිවැය අවම කර ගැනීමටය. තොග මිල කිරීමටය. මුළු තොග පිරිවැය අවම කිරීමටය. ඇනවුම් කිරීමේ පිරිවැය අවම කිරීමටය. ලේසි ප්‍රශ්නයක්. EOQ ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ එක්වරකට ඇනවුම් කරන හොඳම ප්‍රමාණය. අපි මේක 5000ක් කියලා 5000. 5000ට වැඩියෙන් ගෙනුම් මොකද වෙන්නේ? අන්න පිරිවැය අධික වෙනවා. 5000ට අඩු වුණොත් ඒත් පිරිවැය හිල යනවා. කීප වාරයක් ගෙන්න ගන්න වෙනවා. ඇඩිෂනල් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් දරන්න වෙනවා. තේරුණාද? එහෙමනම් නිෂ්පාදන ආයතනයක මිලට ගැනුම් අංශය ආර්ථික ඇනවුම් ප්‍රමාණය නැත්නම් EOQ ගණනය කරනුයි. කොහොම මෙතන තියෙනවා ආංශික උත්තරය එකක් ගන්න එපා. සම්පූර්ණ උත්තරයක් ගන්න. සිය නිෂ්පාදන සඳහා ඇති මුළු ඉල්ලුම සොයා ගැනීමද නෑ. මුළු ඉල්ලුම සොයා ගන්න වෙන්නේ EOQ හදන්නේ. ඒක වැරදි. රඳවා ගැනීමේ පිරිවැය අවම කිරීමට. ඒක එක උත්තරයක්. එක කොටසක්. අඩුත් නැති වැඩිත් නැති ප්‍රමාණය ඇනවුම් කරලා ගෙන්න ගත්තම මොකද වෙන්නේ? තොග තබා ගන්න නැත්නම් ගබඩා කිරීම විදිහෙන් අඩු වෙනවනේ. නමුත් ඒක ඒතර ආංශිකයි. ඒතර ඇනවුම් පිරිවැය ගැන කියන්නේ. හරිද? අනික තොග මිල කිරීමට මිල කරන්න නෙවෙයිනේ. EOQ හොයා ගැනීමයි මිල කිරීමේ කිසිම සම්බන්ධයක් නැහැ. මුළු තොග යන්න මුළු තොග පිරිවැය අවම කිරීමේ මෙන්න මේක තමයි උත්තර වෙන්න ඕනේ. එහෙනම් ඒ එක්වරකට ඇනවුම් කළ යුතු හොඳම ප්‍රමාණය තමයි EOQ කියන්නේ. එහෙනම් ඒකේ අරමුණ මොකද්ද? මුළු තොග සම්බන්ධ පිරිවැය. ඒ කියන්නේ ඇනවුම් පිරිවැය ඒ වගේම රඳවා ගැනීම පිරිවැය දෙක එකතු. එහෙනම් උත්තරය 4. ඒත් පස්වෙනි එකත් බලන්න. ඇනවුම් කිරීමේ පිරිවැය අවම කිරීම. ඒකත් මේ වගේනේ. 2යි 4 5යි ගත්තොත් ඒ දෙකේම උත්තර හරි හැබැයි ආංශිකයි. තව පැත්තක් අමතක කරලා තියෙනවා. එහෙනම් ගන්න වෙන්නේ මොකද්ද? 4 වෙනි එකයි. මුළු තොග පිරිවැය අවම කිරීමට කියද්දි අන්න ප්‍රශ්නෙට උත්තරේ බද්ධ වෙනවා. උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 99/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයකින් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ. 99 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට උපුටාගත් තොරතුරු. විකුණුම් ඒකක 50000යි. ස්ථාවර පිරිවැය රුපියල් 6 ලක්ෂයයි. ඒකකයක ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය රුපියල් 20යි. ඍජු ශ්‍රමය රුපියල් 10යි. ඒකකයක විකුණුම් මිල රුපියල් 50යි. මේ තියෙන්නේ රුපියල් 50යි. මේ ව්‍යාපාරයේ සමච්ඡේදන ලක්ෂ්‍ය වනුයි. බ්‍රේක් ඉවන් පොයින්ට් එක අහන්නේ. කොහොමද ඒක හොයන්නේ? ස්ථාවර පිරිවැය බෙදෙනවා 10කේ. ස්ථාවර පිරිවැය බෙදෙනවා 10කේ. එහෙනම් ස්ථාවර පිරිවැය දීලා තියෙනවා කීයද? 6 ලක්ෂයයි. ලක්ෂයයි. මේක බෙදනවා 10කේ. ඒකකයක විකුණුම් මිල 50යි. ඍජු ද්‍රව්‍ය සහ ශ්‍රම දෙකම ඍජු විදම. ඒක රුපියල් 30යි. එහෙනම් ඒකකයක විකුණුම් මිල 50යි. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 30ක් නම් පහෙන් තුනක් කීයද කියේ? රුපියල් 20යි. 10කේ 20යි. එහෙනම් ඒකෙන් නිකම්ම මේ ව්‍යාපාරයේ සමච්ඡේදන ලක්ෂය හමු වෙනවා. ඒ කියන්නේ 0.0 ගිය දෙවරක් 3යි.
කීයද ඒකක? ඒකක 30000යි. මේක තමයි උත්තරේ. එහෙනම් ඒකක 50000 නෙවෙයි 7500 නෙවෙයි ඒකක 20000 නෙවෙයි ඒක 12000 නෙවෙයි හරියට වෙන්නේ 30000. මතකනේ? ඒක හොයන්නේ කොහමද? මුළු ස්ථාවර පිරිවැය බෙදනවා දායකයෙක්. දායක හොයන්නේ විකුණුම් මිල දීලා තියෙනවා. විචල පිරිවෙත් දුන්නා සමානයිනේ. තේරුණා? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2001 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච වාස්තික අභ්‍යාසයට බහුවර්ණ ප්‍රශ්න. එක හා සමාන භාණ්ඩ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීම හඳුන්වනුයේ. එක හා සමාන භාණ්ඩ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීම හඳුන්වන්නේ. එහෙම කියනකොටම Tamanට දැනෙන්න ඕනේ කාර්ය නිෂ්පාදනය වෙන්න බෑ. ජොබ් ප්‍රොඩක්ෂන් වෙන්න බෑනේ. මොකද ඒකේ මහා පරිමාණ හදන්නෙත් නෑ එක හා සමානත් නෑ. ඇයි එක් පුද්ගලයාගේ ඇනෝමට අනුවනේ හදන්නේ. එක් පුද්ගලයාගේ අවශ්‍යතා අනුව අනිවාර්යයෙන්ම අසමාන වෙනවා. එහෙනම් කාර්ය නිෂ්පාදනය නෙවෙයි. ඊළඟට බැච් ප්‍රොඩක්ෂන් වෙන්නෙත් නෑ. කාණ්ඩ නිෂ්පාදනය. ඒකෙත් පාරිභෝගික කණ්ඩායමක් වෙනුනේ හදන්නේ. කණ්ඩායමෙන් කණ්ඩායමට නැත්නම් කාණ්ඩෙන් කාණ්ඩයට එක් පාරිභෝගික කණ්ඩායම් සඳහා කාණ්ඩෙන් කාණ්ඩයට මොකද වෙන්නේ? භාණ්ඩ වෙනස් වෙනවා. එක හා සමාන නෑ. එහෙනම් ඒකත් වෙන්න බෑ. එවනම් එක හා සමානව කියද්දී අනිවාර්යයෙන්ම මේ උත්තරේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනයම වෙන්න ඕනේ. අනික මහා පරිමාණ ඉංගියක් දෙනෝනේ. එක හා සමාන භාණ්ඩ මහා පරිමාණ වශයෙන් කෙරෙන්නේ එකම දේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනය. අපි කියන්නේ එක් කාර්ය ස්ථානයකින් ආරම්භ කර ඊළඟ කාර්ය ස්ථානවලට රේඛීයව ගලා යමින් නැත්නම් ගමන් කරමින් අවසන් කාර්ය ස්ථානයෙන් භාණ්ඩයක් නිමි භාණ්ඩයක් පිට කිරීමේ ක්‍රියාවලිය. හරිනේ? ඒකද වෙන්නේ එකම දේ නෙවෙන්නේ. දිනපතා අඛණ්ඩව ඒ කාර්ය ස්ථාන පසු කරලා අවසන් කාර්ය ස්ථානයේ නිමි භාණ්ඩයක් එනවා. එහෙනම් එන්නේ ප්‍රමිති භාණ්ඩයක්. එක හා සමාන භාණ්ඩයක්. එහෙනම් ප්‍රවාහ නිෂ්පාදනයෙන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ප්‍රවාහ නිෂ්පාදනය. ෆ්ලෝ ප්‍රොඩක්ෂන්. තේරුණාද? එහෙනම් උත්තරේ 3. උත්තරේ 3. අනිත් කිසිම සම්බන්ධයක් නැහැ. වක්‍ර නිෂ්පාදනය නෙවෙයි, ඍජු නෙවෙයි. මේ ඍජු නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන් කියන්නේ යම් පුසි පුද්ගලයෙක් තම පරිභෝජනය සඳහා තම භාවිතය සඳහා යමක් නිපදව ගත්තොත් ඍජු නිෂ්පාදනය. මම මගේ හෝ මගේ නිවසේ මගේ කුටුම්බයේ වුමනාව සපුර ගන්න යමක් නිපදවනවා. ඒක ඍජු නිෂ්පාදනය. අපි හිතමු මම මගේ කුටුම්බයේ පාවිච්චියට අපි හිතමු සූර්ය බල ශක්තිය උදාගෙන රාත්‍රී කාලයට ආලෝකය ලබා ගන්න බල ශක්තිය නිපදවනවා. ඒක ඍජු නිෂ්පාදනය. මම මේක වෙළඳ පොළට විකිණීම සඳහා කරොත් වක්‍ර නිෂ්පාදනය. හරිනේ? ඒතර ඒ දෙකත් උඩ තුනේ සම්බන්ධයක් නැහැ. ඊළඟ ප්‍රශ්නය තමයි නිෂ්පාදන පිරිවැය ප්‍රොඩක්ෂන් කොස්ට් ගණනය කරනුයි. නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී ප්‍රධාන පිරිවැය වර්ග දෙකක් එකතු වෙනවනේ. එකක් මොකද්ද? ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය. තේරුණාද? එතකොට මේකේ තියෙන පිළිතුරු කීපයක්. දැන් ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු පිරිවැයනේ. නිෂ්පාදන පිරිවැය සමහර ඒවා ඍජුයි. ඒ කියන්නේ නිපදවන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒක ඍජු පිරිවැය. නිපදවන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සමගාමීව වෙනස් වෙන්නේ නැත්නම් ඒක මොකද්ද? ස්ථාවර පිරිවැය නැත්නම් අපි කියනවා පොදුකාර්ය පිරිවැය කියලා. එතකොට නිෂ්පාදන පිරිවැයට අයිති වෙන්නේ කොහොම හරි ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි. හරිද? දැන් මේකේ තියෙනවා ප්‍රාථමික පිරිවැය ධන මුළු පොදුකාර්ය පිරිවැය. මේකත් හරි වගේ පළවෙනි එකත්. හරිද? දෙවෙනි එක තියෙනවා ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒකත් හරි වගේ. හරිද? මම කියන්නේ හරි වගේ නිසා. ප්‍රාථමික පිරිවැයට විකුණුම් මහ බෙදහැරීමේ වියදම් ඒක වැරදි. ඒක වැරදි. ඒක නිෂ්පාදනය ඉති නෑනේ. ප්‍රාථමික පිරිවැයට පරිපාලන පොදුකාර්ය පිරිවැය කියන එකත් වැරදි. ඒකත් නිෂ්පාදන සම්බන්ධ නෑ ඍජුව. ප්‍රාථමික පිරිවැය මුළු වක්‍ර පිරිවැය. ඒකත් හරි වගේ. දැන් 3ක් ලකුණු කරා. හරිද? එතකොට මේ ප්‍රාථමික පිරිවැයට මුළු වක්‍ර පිරිවැය කියවම නිෂ්පාදනයටත් නිෂ්පාදනයට අදාළ නොවන සමස්ත මුළු වක්‍ර පිරිවැයයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මුළු වක්‍ර පිරිවැය තුල දරුවනේ
පරිපාලන පොදුකාර්ය පිරිවැයක් තියෙන්න පුළුවන්. විකුණුම් මහ බෙදාහැරීමේ පොදුකාර්ය පිරිවැයක් තියෙන්න පුළුවන්. ඒතර ඒක නිෂ්පාදනයේ ඩිරෙක්ට් සම්බන්ධ නැහැනේ. අන්න ඒ නිසා මේක අපි ගන්නෙ නෑ. ඒක අපි ගන්නෙ නෑ. තේරුණාද? මුළු වක්‍ර පිරිවැයකම නිෂ්පාදනය හා සම්බන්ධ වක්‍ර පිරිවැය, පරිපාලන වියදම් සම්බන්ධ වක්‍ර පිරිවැය ඔක්කොමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක ගන්නෙ නෑ. එහෙනම් දැන් තියෙන්නේ දෙකයි. ප්‍රාථමික පිරිවැය දන මුළු පොදුකාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය දන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒකෙනුත් මුළු පොදුකාර්ය පිරිවැයක මොකද ඉන්නේ? මේ පස්වෙනි උත්තරය හා සමානයිනේ. මුළු පොදුකාර්ය පිරිවැය. මේකමනේ කියන්නේ. එහෙනම් මේකේ පරිපාලන, ආයතන හා පරිපාලන, විකුණුම් මා බෙදාහැරීමේ මූල්‍ය හැම වක්‍ර වියදමක්ම අයිති. වඩා හරියන්නේ මොකද්ද? නිෂ්පාදන පොදුකාර්ය. යන්න. නිෂ්පාදනය හා සබැඳි පොදුකාර්ය පිරිවැය නැත්තම් වක්‍ර පිරිවැය කියන එක කියවෙන්නේ හරියටම දෙකේදී. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද? දෙවෙනි එකේ නිසා. පිළිතුර දෙවෙනි එක. පිළිතුර දෙවෙනි එක. පැහැදිලිනේ? ඒක ටිකක් හිතන්න ඕනේ නැත්තම් ඔයගොල්ලෝ පටල ගන්නවා. එක්කෝ සමහරට ඔයගොල්ලෝ පළවෙනි එකම අර කලබලයට පේපර් එක ලියන අය අනිවාර්යෙන් පළවෙනි එක සිලෙක්ට් කරනවා. ප්‍රාථමික පිරිවැය පොදුකාර්ය පිරිවැය. එහෙම නෙන්නේ. මුළුත් අමතකයි පොදුකාර්ය පිරිවැය. එහෙම නැත්තම් පස්වෙනි එක ප්‍රාථමික පිරිවැය මුළු වක්‍ර පිරිවැය. නෑනේ මේ මුළු වක්‍ර පිරිවැය හෝ මුළු පොදුකාර්ය පිරිවැය කොහම අනිකුත් නිෂ්පාදනයට අයිති නොවන වක්‍ර පිරිවැයත් අයිති. ඒකයි තර්කය. අහන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැයට අයිති වෙන්න ඕනේ. නිෂ්පාදනයේ සම්බන්ධ ප්‍රාථමික පිරිවැයයි, නිෂ්පාදනයේ සම්බන්ධ පොදුකාර්ය පිරිවැයයි. දැන් ප්‍රාථමික පිරිවැය නිෂ්පාදනයේ සම්බන්ධ කරන හැම එකක්ම ප්‍රාථමික පිරිවැයනේ. ඒ නිසා ඒක ගන්න පුළුවන් නිෂ්පාදන ප්‍රාථමික පිරිවැයක් විදිහට උත්තර පහේම. නමුත් පොදුකාර්ය පිරිවැයේදී අන්න ඒක අපිට සිලෙක්ට් කරන්න වෙන්නේ නිෂ්පාදනය හා සම්බන්ධ පොදුකාර්ය පිරිවැය කියන උත්තරෙත් එක. එහෙනම් වඩාම හොඳම උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ. පැහැදිලිනේ? ඒක ටිකක් අමාරු නෑ ප්‍රශ්නේ ලේසි හැබැයි පැටලෙනවා. මේ ළමයාට කෙලිම මනස අවුල් කරන විදිහට තමයි දීලා තියෙන්නේ. මුළු පොදුකාර්ය පිරිවැය, නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය, මුළු වක්‍ර පිරිවැය බලන එක හා සමාන එක වගේනේ. නමුත් වෙනස අපි හඳුන ගන්න ඕනේ සූක්ෂම ලෙස කියවල. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රම විභජනයේ වාසියක් නොවන්නේ. ශ්‍රම විභජනයේ වාසියක් නොවන්නේ. මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ? දැන් මේකට උත්තර හොයන්න පෙර ශ්‍රම විභජනය කියන අර්ථකථනය අපේ ඔළුවේ දැන් වැඩ කරනවා. මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ? division of labor නැත්නම් division of work කියන්නේ. මොකද ඒ කියන්නේ? වැඩ බෙදීම නැත්නම් ශ්‍රම විභජනය. මේ කියන්නේ යම් නිෂ්පාදනයක විවිධ වූ නිෂ්පාදන කාර්යයන්, යම් නිෂ්පාදන ක්‍රියාවලියක විවිධ වූ නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙන්කර හඳුනාගෙන ඒ නිෂ්පාදන ක්‍රියාකාරකම් වලට දක්ෂතා දක්වන සුදුසුකම් ඇති ශ්‍රමිකයන් කීප දෙනෙකුට හෝ ශ්‍රමික කණ්ඩායම් කීපයකට බෙදා දී නිම කිරීම. නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන ක්‍රියාකාරකම් අපි හිතමු මූලිකව හඳුනා ගන්නවා හතරක්. එක්ක පහක්. නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික නිෂ්පාදන ක්‍රියාකාරකම් පහක් කියලා හඳුනා ගන්නවා. ඒ පහ ඒ කාර්යයන් පහට දක්ෂතා දක්වන 5 දෙනෙකුට පවරනවා. නැත්තම් කණ්ඩායම් පහකට. ශ්‍රමිකයන් කණ්ඩායම් පහකට පවරනවා. ඒක තමයි ශ්‍රම විභජනය කියන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? හැම කාර්යයක්ම කරන්නේ ඒ කාර්යයට දක්ෂතා දක්වන අය. ඒතර නිෂ්පාදන වේගය ඉහළ යනවා. හැම කාර්යයක්ම කරන්නේ ඒ කාර්යයට දක්ෂතා දක්වන අය නම් සම්පත් නාස්ති අඩු වෙනවා. සම්පත් නාස්ති කරන්නේ නැහැ කියන්නේ මොකද වෙන්නේ? වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හදන්න පුළුවන්. අනික ඒ කාර්යයට දක්ෂතා ඇති අය නිෂ්පාදනය කරන නිසා භාණ්ඩයේ ගුණත්වය උපරිම තලයකට ගේන්න පුළුවන්. ගුණාත්මක භාණ්ඩ නිපදවන්න පුළුවන්. තේරුණාද? එහෙනම් වැඩි වේගයෙන් හදනවා, වැඩි ප්‍රමාණයක් හදන්න පුළුවන්, ගුණත්වය වර්ධනය කරන්න පුළුවන්, සම්පත් නාස්ති අඩු කරගන්න පුළුවන් වැනි වාසි එනවා. එහෙනම් අහන්නේ ශ්‍රම විභජනයේ වාසියක් නොවන්නේ. එකක් තමයි නිමෙවුම් වැඩිවීම. ඒක හරි. අනිවාර්ය නිමෙවුම් වේගයේ වැඩි නිසා නිමෙවුම් වැඩි වෙනවා. අනික මිල අඩු වීම. ඒකත් බැරිම නෑ කියනනේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් හදනකොට මොකද වෙන්නේ? වැඩි ප්‍රමාණයක් හදනකොට අපිට පුළුවන්කම ලැබෙනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අඩු කරගන්න. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අඩු කරගත්තම නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. ඒ හරහා අඩු මිලට සපයන්න පුළුවන්. ඒකත් බැරිම නෑ. තේරුණාද? අනික ජීවන තත්ත්වයේ උසස් වීම. එහෙමම කියන්න බෑනේ. ශ්‍රම විභජනය නිසා ගුණාත්මක භාණ්ඩ එනවා තමයි. හරිද? එතකොට අපට වක්‍රව ගුණාත්මක භාණ්ඩ පරිභෝජනයෙන් ජීවන තත්ත්වය ඉහළ යනවා කියලා කියන්න පුළුවන්. ඒක ඍජුවම ගන්න බෑනේ. දක්ෂතානුව රැකියා තෝරාගත හැකි වීම. ඒක හරි.
තමන්ගේ දක්ෂතා අනුව තමන්ට ගැලපෙන රැකියාව තෝරගන්න පුළුවන්. මගේ දක්ෂතාවට ගැලපෙන රැකියාව තමයි මට දෙන්නේ. ඊළඟට එක් සේවකයෙකුගේ කාර්ය තවත් සේවකයෙකුගේ කාර්ය මත රැඳී පැවතීම. එක් සේවකයෙකුගේ කාර්ය තවත් සේවකයෙකුගේ කාර්ය මත රැඳී පැවතීම. මොකද කියන්නේ? ඒකත් හරිනේ. මොකද ශ්‍රම විභජනයේදී නිෂ්පාදනයක කාර්යයන් 5ක් නම් 5 කරන්නේ 5 දෙනෙක්. එහෙනම් එක් සේවකයෙක්ගේ හරි කාර්යයන් නිසියාකාරව කෙරුන්නේ නැත්නම් අනිත් සේවකයන්ට තමන්ගේ කාර්යයන් හරියාකාරව කරගෙන යන්න බැරි වෙනවා. දැන් මම නම් මුල්ම කාර්ය කරන්නේ මගේ කාර්ය කෙරුණොත් තමයි දෙවෙනියට ඉන්න ඔබ නම් ඔබේ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? එහෙනම් ඔබේ කාර්යයේ සාර්ථකත්වය මගේ කාර්ය මත රඳනවා. ඒක හරි. ඒක හරියටම හරි. එහෙනම් මොකක්ද උත්තරේ? නිමවුම් වැඩි වෙනවා. මිල අඩු වීම අපට මේක හරියටම හරි. මිල අඩු වීම කියන්න බෑ හරියටම. ජීවිත උසස් වීම ඒකත් අපට දෙපැත්තටම දාන්න පුළුවන් 50-50. දක්ෂතාවු රැකියාව තෝරගන්න පුළුවන් ඒකත් හරියටම හරි. එක් සේවකයෙක්ගේ කාර්ය තවත් සේවකයෙක්ගේ කාර්ය මත රඳන ඒකත් හරි. මෙන්න මේ දෙකෙන් එකක් වෙන්න ඕන උත්තරේ. ශ්‍රම විභජනයේ වාසියක් නොවන එක. මිල අඩු වීම. අනික ජීවන තත්ත්ව උසස් වීම. දැන් විභජනයේ නිසා නිමෙවුම් වල ගුණත්වය වැඩි වෙනවානේ. ගුණත්වය වැඩි වෙනවා. ගුණත්වය වැඩි වුණාම ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරාම මොකද වෙන්නේ? ජීවන තත්ත්වය ඉහළ යනවා. මිල අඩු වීම ගන්න බැරිම නැහැ. මොකද නිෂ්පාදන වේගයේ වැඩි වෙනකොට පොදු කාර්ය පරිවැය බෙදලා ගිහිල්ලා අඩු පිරිවැයක් යටතේ අඩු නිෂ්පාදන පිරිවැයක් යටතේ හදලා අඩු මිලට දෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම අඩු මිලට දෙනවා කියලා කියන්න බෑනේ. අපි හිතමු එකම කර්මාන්තේ තරංකරු 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ශ්‍රම විභජනය අනුගමනය කරන්නේ නැහැ කියන්නකෝ. නැත්නම් එක්කෙනෙක් ශ්‍රම විභජනය අනුගමනය කරන්නේ. එයාගේ නිෂ්පාදනයේ සියලුම අවස්ථා කරන්නේ එක සේවකයෙක්. එයා දෙනවා භාණ්ඩයක් රුපියල් 100ට. දෙවෙනි එක්කෙනා ශ්‍රම විභජනය යටතේ නිෂ්පාදනය කරනවා. එයාගේ පොදු කාර්ය බෙදිලා යනවා. හරිද? එතකොට එයා උත්සාහ කරනවා අඩු මිලට දෙන්න. එහෙම දෙන්න පුළුවන්ද? දෙන්න බැදී අර දැන් තනි පුද්ගලයා කරලත් රුපියල් 100 කරනනම් දෙන්නේ. මෙයාට 100ට අඩුවෙන් දෙන්නත් බෑ. දීලා ගැලපෙන්නේ නැහැ. මොකද වෙළඳ පොලේ පවතින මිලම ෆලෝ කරන්න ඕනේ. මොකද වෙළඳ පොලේ පවතින මිල 100ක් නම් අපි 60ට වික්කොත් හිතන මේක බාල භාණ්ඩයක් කියලා. වෙළඳ පොලේ සාමාන්‍ය මිල 100ක් නම් අපි 120 කරොත් හිතනවා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම කළු කඩ මිලට භාණ්ඩ අලෙවි කරනවා. ඒ නිසා ඒකට ගැලපෙන මිලක් වෙන්න ඕනේ. ඒ නිසා මිල අඩුවෙන්ම දෙන්න බෑ ශ්‍රම විභජනය කරයි කියලා. තේරුණාද? එහෙනම් උත්තරේ මම හිතන්නේ ඒක තමයි. මොකද්ද ශ්‍රම විභජනයේ වාසියක් නොවන්නේ. මොකද මේකත් ගන්න පුළුවන් ජීවන තත්ත්වය ඉහළ යනවා. මොකද ශ්‍රම විභජනය නිසා නිෂ්පාදනයේ එක් අවස්ථා නිම කරන්නේ ඒ කාර්යයට ඒ අවස්ථාවට දක්ෂතාවය තියයි. එහි ප්‍රතිඵලයේ භාණ්ඩයේ ගුණත්වය ඉහළ යනවා. ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරාම ජීවන තත්ත්වය ඉහළ යනවා. එහෙනම් මිල අඩු වීම කියන එක අපිට අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් අනිවාර්ය කරන්නේ. අපි ශ්‍රම විභජනයෙන් අපි තව නිෂ්පාදන පිරිවෙ අඩු කරගත්තම අපි පවතින මිලට විකුණන්නේ. අපි බලන්නේ පවතින මිලට විකුණන. මොකද අපි වැඩියෙන් අය කරනව නෙවෙයිනේ. පවතින මිලට වික්කම අපේ ලාභාන්තිකය වැඩි කරගන්න පුළුවන්. ලාභාන්තිකය වැඩි කරගන්න පුළුවන් ප්‍රවේශයක් තියෙද්දි අපි අනවශ්‍ය විදිහට අපි මිල අඩු කරලා විකුණන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා හොඳම උත්තරේ මොකද්ද? දෙවෙනි එකයි. තේරෙනවද? වාසියක් නොවන එක තමයි දෙවෙනි එක. ඒකත් ටිකක් හිතන්න ඕනේ. එකපාරට මේ ප්‍රශ්නෙට පැනපු ගමන් උත්තර ලියන්න යන්න එපා. සූක්ෂමව හිතන්න. ඊළඟට 9 වෙනි එක ව්‍යාපෘතියක සහභාගී නැත්නම් දායකය ගණනය කළ හැකි වන්නේ. මතකනේ දායකයේ කන්ට්‍රිබියුෂන් කියන එක විකුණුම් වලින් විචල් වේදන් අඩු කරාම. ඒක දන්නවනේ. දායකයෝ හොයන වෙන විකල්ප නැහැනේ. මේවට අඩු කාලයක් නාස්ති කරන්න. දීර්ඝ කාලයක් කියවන දෙයක් නැහැ. දායකයවත් සහභාගී කියන්නේ විකුණුම් වලින් විචල්්‍ය පිරිය අඩු කරන් පස්සේ එන පිළිතුර. එහෙනම් විකුණුම් තියෙනවා අඩු කරන ස්ථාවර පිරිය වැරදි. විකුණුම් තියෙනවා විචල්්‍ය පිරිය හරි. ස්ථාවර පිරිය දන විචල්්‍ය පිරිය වැරදි. ස්ථාවර පිරිය ඍණ විචල්්‍ය පිරිය ඒත් වැරදි. විචල්්‍ය පිරිය ඍණ ලාභේ ඒත් වැරදි. එකම උත්තරේ මෙච්චරයි. මේ එන්නේ විකුණුම් වල මුළු දායකේ. ඕක භාණ්ඩ ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිය අඩු කරා නම් ඒකකයක දායකේ. මේක එන්නේ සමස්ත විකුණුම් වලින් සමස්ත විචල්්‍ය පිරිය ගියාම මොකද වෙන්නේ? සමස්ත දායකේ එනවා. එහෙනම් උත්තරේ 2. ඒව ලේසි. මේ ප්‍රශ්නේ පුළුවන් තරම් තප්පර 30 වගේ ඉවර කරගෙන ඒ විනාඩි 2කමාරක් ලැබෙනවනේ එක ප්‍රශ්නයකට. ඉතුරු විනාඩි 2 ගැඹුරු ප්‍රශ්නයකට තියාගන්න.
හොඳට කාලය අරගෙන තර්ක කරලා හරියටම උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන් එතකොට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2002 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච බහුවර්ණ අභ්‍යාස. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කරන මෙහෙයුම් ක්‍රියාවලිය හඳුන්වන්නේ. ලේසි ප්‍රශ්නයක් ඒක. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කරන මෙහෙයුම් ක්‍රියාවලිය. සංවිධානකරණය, සැලසුම්කරණය, කළමනාකරණය, නායකත්වය, සමායෝජනය. මොකක්ද උත්තරේ? බැලුවට උත්තරයක් නැහැ. පහේම නැහැනේ. මොකද යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කරනවා නම් ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය. නැත්නම් නිෂ්පාදනයේ නෙන්න ඕනේ. හරිම සරලයිනේ. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කරනවා කියන්නේ නිෂ්පාදනය වෙන්නේ. නමුත් නිෂ්පාදනය කියන උත්තරේ මේකේ නැහැ. නැත්නම් මොකද්ද සමීප උත්තරේ? සංවිධානකරණය ගන්න බෑ. ඇයි හේතුව? සංවිධානකරණය ගත්තොත් නායකත්වයක් ගන්න පුළුවන් වෙනවා. ඇයි? සංවිධානකරණේ, නායකත්වයේ, සමායෝජනය ඔක්කොම කළමනාකරණේ, සැලසුම්කරණේ, කළමනාකරණේ මූලිකාංග. තේරුණානේ? දැන් මෙතන තියෙන මේ කළමනාකරණ කියන උත්තරේ මේ කළමනාකරණයටම අයිති කොටස්නේ මේ තියෙන්නේ. පළවෙනි එක ගන්න පුළුවන් නම් දෙකක් පුළුවන්, හතරක් පුළුවන්, පහක් පුළුවන්. ඒ නිසා අපිට මේ හතරම ගන්න බෑ. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? කළමනාකරණය. කළමනාකරණය. ඒ කියන්නේ යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කරන මෙහෙයුම් ක්‍රියාවලියේදී වෙන්නේ කළමනාකරණයක් තමයි. ඒ කියන්නේ සම්පත් පරිවර්තන ක්‍රියාවලියක් තුලින් වෙනස් කරලා නිමෙවුම් බවට පත් කරන්න කලට මනාවට ඒ සම්පත් හසුරවන්න කළමනාකරණේ සක්‍රිය වෙනවා. එහෙනම් කළමනාකරණය හරහා තමයි නැත්නම් නිෂ්පාදන කළමනාකරණය හරහා තමයි යෙදවුම් නිමෙවුම් බවට පත් වෙන්නේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? 3. කළමනාකරණය. ඊළඟ ප්‍රශ්නේ නිෂ්පාදන ආයතනයක එක්තරා ද්‍රව්‍ය අයිතමයක් සඳහා ඇති වාර්ෂික ඉල්ලුම ඒකක 10000කි. නිෂ්පාදන ආයතනයක එක්තරා ද්‍රව්‍ය අයිතමයක් සඳහා ඇති වාර්ෂික ඉල්ලුම ඒකක 10000කි. එම ද්‍රව්‍ය ඇනවුම් කිරීමේදී එක් ඇනවුමක් සඳහා පිරිවැය රුපියල් 20කි. එක් අයිතමයක වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය රුපියල් 4කි. මේ අයිතමේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය වන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය EOQ ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි වන්නේ මොකද කරන්නේ? දැන් මේක අපි දන්නවා accounting වලටත් තියෙනවා BS වලත් නිරන්තරයෙන් මහාන ප්‍රශ්නයන්නේ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය අපි ගණනය කරන්නේ විශේෂිත සූත්‍රයක් මගින්, ගණිතමය සූත්‍රයක් මගින්. මතකයිනේ ගණිතමය සූත්‍රය? ඒ තමයි EOQ සමානයි 2D O බෙදීම H. එහෙමනේ ඔක එන්නේ වර්ගමූල ලකුණ. වර්ගමූල ලකුණ. එතකොට දෙක වැඩි කිරීම DD කියන්නේ මොකද්ද? වාර්ෂික ඉල්ලුම. පැහැදිලිවම දීලා තියෙනවා ඒකක 1000යි. වැඩි කිරීම O කියන්නේ මොකද්ද? සමහර අය මේක accounting වල පුරුදු වෙන ඔයගොල්ලෝ 2D CO cost of ordering බෙදීම CH cost of holding කියලා. දැන් BS වල C අකුර පාවිච්චි කරන්නේ කලාතුරකින්. ඒක Tamanට හුරු එකක් ගන්න. Tamanට CO CH නම් ඒක හුරු නම් එහෙම යන්න. නැත්නම් C කියන එකේ තේරුමක් නැහැ. C කියන්නේ cost කියන එක. cost of ordering and cost of holding කියන එක. ඉතින් 2D O H දැම්මම ඇති. එහෙනම් O කියන්නේ එක් ඇනවුමක පිරිවැය. එමඩාවේ ඇනවුම් කිරීමේදී එක් ඇනවුමක් සඳහා පිරිවැය රුපියල් 20යි. එහෙනම් 20න් වැඩි කරනවා. බෙදනවා එක් අයිතමයක වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය. නැත්නම් තබා ගැනීමේ පිරිවැය holding cost එක රුපියල් 4යි. එහෙනම් දෙවරක් 2යි දෙවරක් 10යි. 10න් වැඩි කරාම එනවා 10000ක් නේ 10000ක්. මේ හරියට කැපෙන ගණන් තමයි සම විභාගයට දෙන්නේ. අර දශම ස්ථාන භාග වලට හදන්නේ නැහැ බය වෙන්න එපා. තේරුණාද? එහෙනම් උත්තරේ 10 වැඩි කරනවා 10න් එහෙනම් 10000යි. 10000 වර්ගමූල ලකුණු. කියන්නේ මොකද්ද? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාව වැඩි කිරීම මේකේ පේන ඔබට එනවා මොකද්ද? 100 නේ. 100 100න් වැඩි කරොත් නේ 100 100න් වැඩි කරොත් 0.2යි 0යි 0යි 10 නම් සමානයි
ඒකක 100යි. එහෙනම් ආර්ථික ඇණුම් ප්‍රමාණය ඒකක 100යි. ඒකක 100යි. ඔය වගේ මේක සූත්‍රයෙන් ටක් ගාලා හොයාගන්න පුළුවන්. එහෙනම් උත්තරේ ඒකක 5000 200 250 ඒකක 100 80 තියෙන උත්තරේ 4 වෙනි උත්තරේ. උත්තරේ 4. උත්තරේ 4. මේව නම් වරද්දන්න මෙපා. මොකද තනිකර ගණිතමය සූත්‍රයට සංඛ්‍යා දාලා ගණනය කරලා ගන්න එකනේ. ඒක හිතන්න තර්ක කරන්න මුකුත් නැහැනේ. අනිවාර්යෙන් ලකුණු දෙක ගන්න ඕනේ මේවයින් ලකුණු දෙක නොගන්නවා කියන්නේ ඔබ විශාල පෞසිද්ධ වෙන වැඩක් කරනවා. ඔබට හිමි ලකුණු දෙක ඔබ විසි කරලා දානවා වැඩක් කරන්න. තේරෙනවද? කරන්න එපා වැඩි. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඒකකයක විකුණුම් මිල සහ ඒකකයේ විචල්්‍ය පිරිවැය අතර වෙනස. ඉතාම සරල ප්‍රශ්න. මෙහෙයුම් කළමනාකරණයේ ලදරුම අවස්ථාව. තප්පර 5න් කරන්න පුළුවන් ඕකනේ. ඒකකයක විකුණුම් මිල සහ එම ඒකකයේ විචල්්‍ය පිරිවැය අතර වෙනස මොකද්ද? කන්ට්‍රිබියුෂන් දායකය. එහෙනම් ස්ථාවර පිරිවැය ලාභයේ ගැනුම් මිල සමච්ඡේද ලක්ෂ්‍ය මුකුත් නේ. උත්තරේ දායකය නැත්තම් සහභාගී නේ. මේකටම තමයි සහභාගී කියන්නේ. දායකය නැත්තම් සහභාගය කියන්නේ ඕකමයි. එහෙනම් උත්තරේ 5. ඊළඟට 13 වන ප්‍රශ්නේ. ඇඳුම් මසන්නෙකු ගනුදෙනු කරුවෙකුගේ ඇණවුමකට අනුව කමීසයක් මසා දීම හඳුන්වන්නේ. තවත් සරලම ප්‍රශ්නයක්. නේ. ඇඳුම් මසන්නෙකු එයාගේ ක්ලයන්ට් කෙනෙක් සේවාදායකයෙක් නැත්නම් ගනුදෙනු කරුවෙකුගේ ඇණවුමකට අනුව එයාගේ කස්ටමර්ගේ ඉල්ලීම අනුව කමීසයක් මහල් දුන්නොත් මොකක්ද ඒක? කිසි වාදයක් නැහැ. උත්තරේ 1. කාර්ය නිෂ්පාදනය ජොබ් ප්‍රොඩක්ෂන්. දැන් මේ වගේ ප්‍රශ්නයක නම් මම කියනවා ඊටු උත්තර 4 කියවන්නම ඕනේ නැහැ. මොකද 100%ක් නෙවෙයි 100 ලක්ෂයක් විශ්වාසයිනේ. ඇඳුම් මසන්නේ ඇඳුම් මහන්නේ අපි ඇණුමක් කළොත්නේ. අපේ අවශ්‍යතාවයට අනුව අපි ඉල්ලන විලාසිතාවට අනුව සාක්කු දෙකද අපිනේ තීරණය කරන්නේ. එහෙනම් අපේ අවශ්‍යතාවයට අනුව හදන්නේ. අපේ ඇණුමට නම් හදන්නේ අනිවාර්යයෙන් මේක තමයි කාර්ය නිෂ්පාදනය නැත්නම් ඇණුමට නිෂ්පාදනය කියන්නේ. හරිනේ. කාණ්ඩ නිෂ්පාදනය නෙවෙයි, ප්‍රවාහ නිෂ්පාදනය නෙවෙයි, ඍජු නිෂ්පාදනය නෙවෙයි, වක්‍ර නිෂ්පාදනය වෙන උත්තරේ අනිවාර්යයෙන්ම එක. ඒකත් ලේසි. මෙන්න මේ වගේ වටත් පුළුවන් තරම් ඕගොල්ලෝ අඩු කාලයක් ගත කරන්න. තප්පර 10න් උපරිම 15න් මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඉඩ ඉතුරු කරගන්න, කාලය ඉතුරු කරගන්න. මොකද සංකීර්ණ ප්‍රශ්න පේපර් එකේ තියෙනවා 10ක් තියෙනවනේ. ඒ සංකීර්ණ ප්‍රශ්න විනාඩි 5ක් 6ක් වුණත් අපිට ගත කරන්න පුළුවන් එතකොට. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2003 විභාග ප්‍රශ්න පත්‍රයේ දීපු වෙච්ච ප්‍රශ්න. නිෂ්පාදිතයක ගුණාත්මක භාවය යනුවෙන් අදහස් කරනුවේ කුමක්ද? නිෂ්පාදිතයක ගුණාත්මක භාවයවත් ගුණත්වය ක්වොලිටි එක කියන එක අදහස් කරන්නේ මොකක්ද කියලා අහන්නේ. එකක් හොඳ ක්‍රියාකාරීත්වය, ප්‍රමිතියට අනුකූල වීම, විශ්වාසවන්ත භාවය, කල් පැවැත්ම, ඉහත සියල්ලම. මොකද කියන්නේ? මුලින්ම නිෂ්පාදිතයක ගුණාත්මක භාවය හෙවත් ගුණත්වය කියන්නේ මොකක්ද? කිසියම් නිෂ්පාදිතයකට ඉලක්ක පාරිභෝගිකයින්ගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමට ඇති හැකියාව. ඒක තමයි ගුණත්වය කියන්නේ. එහෙම නැත්නම් කොහොමද කියන්නේ? ඉලක්ක පාරිභෝගික වුවමනා තෘප්තිමත් කිරීමට කිසියම් නිෂ්පාදිතයක් තුළ අඩංගු වන උපාංග. ඉලක්ක පාරිභෝගිකයින්ගේ වුවමනා තෘප්තිමත් කිරීමට කිසියම් භාණ්ඩයක් තුළ අන්තර්ගත වන ගුණාංග සමූහයක් තමයි ගුණත්වය කියන්නේ. ඉතින් ඒ ගුණාංග තමයි මේ දීලා තියෙන්නේ. එකක් මොකද්ද? හොඳ ක්‍රියාකාරීත්වය. ප්‍රොපර් ෆන්ක්ෂනින් කියන එක. ඒ කියන්නේ භාණ්ඩය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් පාංගඩියක් වගේ එකක් ඉතින් හොඳින් ක්‍රියාත්මක වෙන දෙයක් නේ. මේ කියන්නේ විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්‍රයක්, ගුවන් විදුලි යන්ත්‍රයක්, විදුලි පන්දමක් වගේ එකක් හොඳින් ක්‍රියාත්මක වෙන්න එපා. දැන් විදුලි පන්දම දැල්ලුවට පස්සේ ඒකේ හිටපු ගමන් ආලෝකයෙන් නැතු වෙනවා, හිටපු ගමන් ආලෝකය එනවා. එහෙම වෙන්න බෑ. රූපවාහිනියෙන් දැම්ම ශබ්දේ ඇහෙනවා, අපිට රූප රාමු පේන්නේ නැහැ. එහෙම වෙන්න බෑනේ. ඒකයි හොඳ ක්‍රියාකාරීත්වය. එහෙනම් හොඳ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා නම් ඒක ගුණත්වයේ ප්‍රධානම සාධකයක් වෙනවා. අනික ප්‍රමිතියට අනුකූල වීම. ස්ටෑන්ඩඩ් 2. ඒ කියන්නේ ඒ භාණ්ඩයට යම්කිසි ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතියට 100%ක්ම අනුකූලව එකඟව නිෂ්පාදනය වෙලා තියෙනවා. ප්‍රමිතියට පටහැනි කියලා දැනෙනවා නම් ඒක ගුණත්වය නෙවෙයි. ඊළඟට විශ්වාසවන්ත භාවය. පාරිභෝගිකයාට ඒ නිෂ්පාදිතය තුලින් විශ්වාසයක් ඇති වෙන්නට ඕනේ.
ඒ නිෂ්පාදිතය ඉතාම හොඳම නිෂ්පාදිතය. ඒ කියන්නේ ඒක ව්‍යාජාකාරයෙන් නිෂ්පාදනය කළා නැහැ. හොඳම අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. එහෙම විශ්වාසය අපි තුමු මෙහෙම ආහාර පාන කියන්නකෝ. දැන් සමහර භෝජනාගාර වලින් ටේක් අවේ ෆුඩ් සෙන්ටර්ස් වලින් අපි ආහාර ගන්න කැමතියි. තෝරගත්ත දැන් වල. ඒ හේතුව අපිට විශ්වාසයක් තියෙන ඒගොල්ලෝ රසකාරක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ ස්වභාවික රසකාරක පමණයි. ඒ වගේම ඒගොල්ලෝ ඔය තෙල් වගේ දේවල් ඉතාම අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒ ආහාර ගුණාත්මකව නැත්නම් සෞඛ්‍යාරක්ෂිතව ඒ වගේම රසවත් ලෙස ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපිට විශ්වාසයි එතනින් කෑම කන එක. එතනින් කෑම කෑවොත් ලෙඩ හැදෙන්නේ නැහැ. සමහර තැන්වල අපි දන්නවා කෑම රසයි තෙල් ගොඩනේ. ඒකම ස්වභාවික රසකාරක නෙවෙයි කෘත්‍රිම රසකාරක ගොඩාක් දාලා රසන කෑමක දෙනවා. රසයි. නමුත් ඉතින් ඒවා මාස ගාණක් කනකොට නැති ලෙඩ හැදෙනවා. එහෙමනේ. ඒ නිසා අපිට විශ්වාසයක් නැහැ. එහෙනම් අන්න ඒ වගේ නිෂ්පාදිතයේ කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා කියන්නේ නිෂ්පාදිතයේ ඒකත් ගුණාත්මක භාවය. අනික කල්පැවැත්ම. ඇත්තම් කල්පැවති යුතු භාණ්ඩ දිගු කාලයක් පවතින්න ඕන. විදුලි උපකරණයක් එහෙම නැත්නම් ගෘහ භාණ්ඩයක් වගේ එකක් ගත්තොත් ඒක අපිට දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් දෝෂ රහිතව ඒක තමයි ගුණත්වය කියන්නේ. එහෙනම් ඔය හතරම හරි නේද? හතරම හරිනම් මොකද්ද උත්තරේ? 5. ඉහත සියල්ලම. ඒකෙත් උත්තරේ 5. ඊළඟට 15 වෙනි ගැටලුව ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි කියන එකම EOQ පිළිබඳ ආකෘතිය වඩාත් අදාළ වන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය පිළිබඳ ආකෘතිය. ඒ කියන්නේ EOQ. ඒ කියන්නේ මොකද්ද? තොග සම්බන්ධ වියදම් අවමෝන පරිදි සහ තොග ඌනතා සහ අතිරික්තතා ඇති නොවන පරිදි. කාරණා දෙකක් මම කිව්වා. එකක් තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි. එකක් තොග ඌනතා සහ අතිරික්තතා ඇති නොවන පරිදි එක්වරකට ඇනවුම් කරන හොඳම තොග ප්‍රමාණය. එක්වරකට ඇනවුම් කරන අඩුත් නැති වැඩිත් නැති තොග ප්‍රමාණය තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ. අන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය පිළිබඳ ආකෘතිය වඩාත් අදාළ වෙන්නේ ඉල්ලුම මත රඳා පවතින භාණ්ඩ සඳහායි. ආරක්ෂිත තොග තීරණය කිරීම සඳහායි. නශ්‍ය භාණ්ඩ සඳහායි. ස්ථිර කාල පරාසය තුලදී ඇනවුම් කරන භාණ්ඩ සඳහායි. ඉහත කිසිවක් සඳහා නොවේ. මොකක්ද හිතින් උත්තරේ? ආර්ථික ඇනවුම් ප්‍රමාණය. දැන් බලන්න ඉල්ලුම මත රඳා පවතින භාණ්ඩ සඳහා කියන ගැලපෙනවද? ඉල්ලුම මත රඳා පවතින භාණ්ඩ වලට ඒකට අදාළ නැහැ. අනික ආරක්ෂිත තොග තීරණය කරන නෙවෙයි මේ EOQ ආකෘති පාවිච්චි කරන්නේ. තේරෙනවද? ඒත් එකම නශ්‍ය භාණ්ඩ සඳහා ඒකට ටිකක් හිතන්න පුළුවන්. නශ්‍ය වන සුළු භාණ්ඩ වලට ආර්ථික ඇනවුම් ප්‍රමාණ ආකෘතිය ඉතා වැදගත්. හේතුව ඉක්මනින් නශ්‍ය වෙනවා නම් එකවරකට ඇනවුම් කරන ප්‍රමාණය අපි අනවශ්‍ය පරිදි වැඩි කරලා ගත්තොත් මොකද වෙන්නේ? ඒක වැඩි කාලයක් ඔබ ගබඩාව රඳවන්න වෙනවා. ගබඩාවේ රඳනකොට මොකද වෙන්නේ? නශ්‍ය වෙලා ඉවරයි. එහෙමනම් එකවරකට ඇනවුම් කළ යුතු හොඳම තොග ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් නශ්‍ය වෙන භාණ්ඩ සම්බන්ධ. දවස් 10ක් නම් උපරිම ගබඩා කරන්න පුළුවන්. ඒ දවස් 10ක් උපරිම ගබඩා කරලා තියාගන්න පුළුවන් විදියට තමයි අපි වරකට ඇනවුම් කරන ප්‍රමාණය තීරණය කරන්නේ. අපි තුන් වරකට ඇනවුම් කරන්නේ ඒකක 3000ක් කියලා. 3000 ප්‍රශ්නයක් නැහැ. 3000 දවස් 10 දී අනිවාර්යයෙන්ම නිම වෙනවා. 4000ක් ගෙනවම මොකද වෙන්නේ? දවස් 10ට පස්සේ තවත් භාණ්ඩ කීපයක් තියෙනවා අන්න ඒව ඉක්මනින් නැශ්‍ය වෙනවා. එහෙනම් එහෙම නොවන්නට නම් අපි වරකට ඇනවුම් කරන ප්‍රමාණය අඩුත් නැති වැඩිත් නැති හොඳම ප්‍රමාණයක් ඇනවුම් කරන්න පුළුවන්. එහෙනම් නැශ්‍ය වෙන භාණ්ඩ වල මේක වඩාත්ම ගැලපෙනවා. ඊළඟට ස්ථිර කාල පරාසය තුලදී ඇනවුම් කරන භාණ්ඩ සඳහා ඒකත් එහෙම ගැලපෙන්නේ නැහනේ. අපි ස්ථිර කාල පරාසය තුල කිව්වම දිනපතා පාංගිඩියක් ගන්නවා. ඒ වගේ ඒවට මේක මැච් වෙන්නේ නැහැ. තේරුණාද? ඉහත කිසිවක් සඳහා නොවේ කියන්නේ කොහෙත්ම ගලපන්න බෑ. නම් උත්තරේ මොකද්ද? 3. හොඳම උත්තරේ මෙතන තියෙන 3. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. තොග රඳවා ගැනීමේ පිරිවැයකි. තොග රඳවා ගැනීමේ පිරිවැයකි. ඒ කියන්නේ මොකද්ද? තොග පාලනයේදී අපිට මූලික පිරිවැය වර්ග දෙකක් ලැබෙනවා. එකක් තොග රඳවා ගැනීමේ පිරිවැය. තව නමක් මොකක්ද ඒකට කියන්නේ? තොග තබා ගැනීමේ පිරිවැය. තවත් නමක් තොග පවත්වාගෙන යාමේ පිරිවැය. cost of holding කියන එක. අනිත් එක තොග ඇනවුම් පිරිවැය. හරිනේ? දැන් තොග රඳවා ගැනීම පිරිවැය කියන්නේ ගබඩාවට තොග ලබා ගැනීමේ සිට ගබඩාවෙන්නේ තොග භාවිතය සඳහා නිකුත් කිරීම තෙක්. භාවිතය කියන්නේ අමුද්‍රව්‍යයක් නම් නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුමක් වශයෙන් පාවිච්චි කරන නිකුත් කරනවා. නිමි භාණ්ඩයක් නම් විකිණීම සඳහා විකුණුම් අංශයට නිකුත් කරනවා. ඒ වගේ ගබඩාවට තොග ලබා ගැනීමේ සිට
හරිද? ගබඩාවෙන් තොග නිකුත් කිරීම දක්වා ඒ තොග යහපත් ආකාරයෙන් හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට යම් යම් වියදම් දරන්න වෙනවා. ඒව තමයි තබා ගැනීමේ පිරිවැය නැත්නම් නඩත්තු පිරිවැය කියන්නේ. එහෙනම් තොග රඳවා ගැනීමේ පිරිවැයකට අයිති දෙයක් තමයි අහන්නේ. එකක් තමයි ප්‍රවාහන පිරිවැය. ගන්න පුළුවන්ද? බෑ. ඇයි හේතුව? ප්‍රවාහන පිරිවැය කියන්නේ ඇනවුම් පිරිවැය. භාණ්ඩ ගෙනීමේ කුලිය කියන්නේ ඇනවුම් පිරිවැය. ඒ වගේම ඇනවුම් පිරිවැය කොහෙත්ම ගන්න බෑ. යල්පැනීම් නිසා වන පිරිවැය ගන්න පුළුවන්ද? පුළුවන් වෙයි වගේ නේද? තියමු පොඩ්ඩක්. ඒ වගේම බාර දීමේ පිරිවැය. බාර දීමේ පිරිවැය මොකද කියන්නේ? ඒකත් ගන්න බෑනේ. ඒකත් ගබඩා කියන්නේ තොග පවත්වගෙන යන දරන පිරිවැය නෙවෙයි. ඒකත් ගන්න බෑ. ඊළඟට තොග හිඟවීමේ පිරිවැය. අන්න ඒකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් 50-50 තියෙනවා. දැන් මේකේ උත්තර දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට හරිය පරිස්සම් වෙන්න ඕන. මොකද ගන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. හරිද? තොග රඳවා ගැනීම පිරිවැයක් වෙන්න පුළුවන්. යල්පැනීම් නිසා වන පිරිවැය. මොකද තොග රඳව ගත්තමනේ යල්පනින්නේ. තොග රඳව ගැනීම නිසා තමයි යල්පැනීම ලාභයක් වෙන්නේ. ඒතකොට ඒකත් වියදමක් පාඩුවන්නේ. ඒකත් පිරිවැයක්. ඒත් එක්කම තොග හිඟවීමේ පිරිවැය. තොග හිඟ වෙනවා කියන්නේ තොග ඉක්මනින් අවසන් වෙලා. නැත්නම් ඉල්ලුම වැඩි වෙච්ච නිසා අපි රඳවගත්ත තොග ඉක්මනින් අවසන් වෙලා. හරිද? හිඟ වුණාම අපේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අකණ්ඩව ගෙනියන්න හදිසිය තොග ඇනුම් කරන්න වෙනවා. හදිසිය තොග ඇනුම් කරද්දී සුපුරුදු සැපයුම් කරවන්න නෙවෙයි නුපුරුදු සැපයුම් කරවන්නගෙන් වැඩි මිලකට ගන්න වෙනවා. අන්න වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒක තොග හිඟවීම පිරිවැය. අනික උසස් තත්ත්වයේ භාණ්ඩ නෙවෙයි තත්ත්වයෙන් බාල භාණ්ඩ පව හදිසියට ගන්න වෙන්න පුළුවන් අපේ මෙහෙයුම් ක්‍රියාවලිය අකණ්ඩව ගෙනියන්න. එහෙනම් තත්ත්වයෙන් බාල භාණ්ඩ ගන්න ලබා ගැනීමෙන් ගුණත්වයේ පහළ යනවා. ගුණත්වයේ පහළ ගියාම ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේව තමයි තොග හිඟවීම පිරිවැය කියන්නේ. ඒක මේ තබා ගැනීම පිරිවැයක් නෙවෙයි නේද? තේරෙනවද? එහෙනම් උත්තරේ මොකද්ද මේක? තොග තබා ගැනීමට දරන රඳවා ගැනීම පිරිවැයක් වෙන්නේ මොකද්ද? යල් පැනීම නැත්නම් නැස් වීම නිසා වන පිරිවැය. එහෙනම් උත්තරේ 3. ඊළඟට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පහත් සඳහන් තොරතුරු ඔබට සපයා ඇත. වාර්ෂික ස්ථාවර පිරිවැය රුපියල් 8 ලක්ෂයයි. ප්‍රවාහන පිරිවැය ඒකකයකට 600යි. ද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය ඒකකයකට රුපියල් 2000යි. ඒකකයක විකුණු මිල රුපියල් 3000යි. මෙම ව්‍යාපාරයේ සමච්ඡේදන ඒකක ප්‍රමාණය වනුයි. සමච්ඡේදන ඒකක කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක අහන්නේ. සමච්ඡේදන ඒකක ප්‍රමාණය වනුයි. එතකොට අපි දන්න හොයන සූත්‍රයේ BEP සමානයි FC බෙදීම C. ඔකනේ සූත්‍රය. එතකොට ස්ථාවර පිරිවැය දීලා තියෙනවා 8 ලක්ෂයක්. ඔකට ගන්න ඕනේ C contribution දායකය. දායක හොයන්නේ කොහොමද? ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය වියදම ඉවත් කරනවා. එහෙනම් ප්‍රවාහන පිරිවැය ඒකකයකට 600යි. සෑම ඒකකයකටම 600. එහෙනම් මේක දීලා තියෙන විචල්්‍ය විදියටයි. තේරුණාද? ද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය ඒකකයකට 2000යි. 2600. එහෙනම් ඒ දෙක තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ. එහෙනම් ඒකකයක විකුණුම් මිල 3000යි. එහෙනම් 3000න් 2600ක් ගියාම කීයද? 400යි. එහෙනම් දායකයේ කීයද? 400යි. එන එක සුළු කරාන් පස්සේ බිංදු දෙකට බිංදු දෙක අයින් කරා 4 වරක් 2යි 2000යි. එහෙනම් සමච්ඡේදන ඒකක ප්‍රමාණය කීයද? 2000යි. 1 2 3 4 උත්තරේ තියෙනවා. ලේසි. මේවා වරද්දන්න එපා. මොකද මේ වගේ ගණිතමය සූත්‍රයක් තුලින් ගොඩනගන පිළිතුර අපිට 100%ක්ම නිවැරදිව ගන්න පුළුවන්. කිසිසේත් වරද්දන්න එපා. පැහැදිලිනේ? රයිට්. හොඳයි දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් 13 වන ඒකකයේ වන මෙහෙයුම් කළමනාකරණයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික අභ්‍යාස යොමු වන ප්‍රශ්න පත්‍රයට අදාළව බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. ඇතැම් බහුවර්ණ ප්‍රශ්න සංකීර්ණයි, ඇතැම් බහුවර්ණ ප්‍රශ්න සරලයි. අපි සරල සංකීර්ණ දෙකටම වෙනස් මානසිකත්වයන්ගෙන් ප්‍රවේශ වෙන ආකාරයේ පිළිතුරු තෝරන ආකාරයේ එක හා සමාන පිළිතුරු තුලින් වඩාත් නිවැරදිම පිළිතුරු තෝරන ආකාරය ආදී වශයෙන් අපි හොඳ ව්‍යායාමයක යෙදලා ඒ බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න අවශ්‍ය දැනුම ලබා ගත්තා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් එවැනිම වාස්තික අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.